SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 දෙසැම්බර් 1 අඟහරුවාදා සිරස්තල මහර ගැටුමෙන් මියගිය රැඳවුවන් ගණන 11ක් ඉහළට තුවාලකරුවන් අතරින් තවත් කොවිඩ් රෝගීන් හමුවේ රැඳවුවන්ගේ ඥාතීන් අදත් බන්ධනාගාරය අසලට කොවිඩ් රෝගීන් 24,000 ඉක්මවයි කොවිඩ් නිසා සාමාන්‍ය පෙළ විභාගය දින නියමයක් නැතිව කල් යයි. අද පැවතින තත්ත්වය තුළ ඒ විභාගය ටිකක් කල් දෙනවා. දේශපාලනීකරණයෙන් තොර අධිකරණ පද්ධතියක් සඳහා දැඩි ලෙස කැපවනවා. ජනපති අවධාරණය කරයි. දරංචේගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරු ධර්මසිරි අබුඩාබි පොලිසියේ අත්අඩංගුවට. ගිනිකොන දෙසින් එන සුලිකුණාටුව හෙට දිවයිනට. නැගෙනහිර සියලු පාසල් වැසේ දීවරයින් මුහුදු ගමන් අත්හිටුවයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලැබූ තවත් රැඳවියන් තිදෙනෙකු අද මිය යාමත් සමග සිදු වූ සමස්ත මරණ ගණන 11 දක්වා ඉහළ ගියා. එමෙන්ම තුවාලකරුවන් අතරින් හමු වූ කොවිඩ් ආසාදිතයන් ගණනත් 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා. The big story. මහර බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව ඊයේ සටහන් වූයේ 8 දෙනෙකු ලෙසයි. අද තවත් 30 දෙනෙකු මිය යාමත් සමග මේගේ සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගියා. ගැටුමෙන් තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාවද අද වන විට වාර්තා වන්නේ 108ක් ලෙසින්. රැඳවුවන් 106 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙකුද ඒ අතර වනවා. එමෙන්ම තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කෙරුණු රැඳවුවන් අතරින් කොවිඩ් ආසාදිතයන් 26ක් ඊයේ හඳුනා ගැනුණු අතර අද තවත් 12 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව රැඳවුවන් අතර සිටින කොවිඩ් ආසාදිතින් ගණන 38ක්. රැඳවුවන් ප්‍රතිකාර ලබන රාගම ශික්ෂණ රෝහලට අද යුද හමුදා ආරක්ෂාව යෙදවීමටද බලධාරීන් පියවරගෙන තිබුණා. මෙතර බන්ධනාගාර ගැටුම සිදු වූ ආකාරය සහ මුල් වූ හේතු පිළිබඳ අද බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ පොලිසිය ඒකාබද්ධව කරුණු පැහැදිලි කළා. එහිදී ඔවුන් විසින් කරුණු රැසක් කෙරෙකෙරුණා. පවතින කොවිඩ් වාතාවරණය තුළ මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් සැකකරුවන් කාණ්ඩ කිහිපයකට වෙන්කොට වෙන් වශයෙන් ආහාර ලබා දීම සිදු වෙනවා. ඉකුත් ඉරිදා ආහාර ලබා දුන් අවස්ථාවේදී එහි සිටි 1600ක් පමණ වූ රිමාන්ඩ් සැකකරුවන් ඔවුන් රඳවා සිටින කොටසේ දොරටු කඩා බන්ධනාගාර ඉදිරිපස දොරටු අසලට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇත්තේ තමන්ට PCR පරීක්ෂණ සිදු කරන ලෙසට ඉල්ලමින්. එහිදී බන්ධනාගාර අධිකාරීවරයා ප්‍රධාන ජේලවරයා සහ සහකාර අධිකාරීවරයා අතුරු නිලධාරීන් පිරිසක් රැඳවුවන්ට කරුණු පැහැදිලි කර දීමක් සිදු කර තිබෙනවා. නමුත් ඊට අවනත නොවූ රැඳවුවන් නිලධාරීන්ට පහර දෙන්නට පටන්ගෙන ඇති බවයි මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණේ. එහිදීම නිලධාරීන් පිරිස උපායශීලීව පසුබැස බන්ධනාගාර දොරටුව අසලට පැමිණ තිබෙනවා. එහිදී රැඳවුවන් ගල් සහ පොළු ප්‍රහාර එල්ල කරමින් ඉදිරිපස දොරටුව ආක්‍රමණය කොට පැන යාමට උත්සාහ කළ බවයි පැවසෙන්නේ. ඒ සමග රැඳවුවන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ඇති ඖෂධ ගබඩාවකට හානි කර එහි ගබඩා කර තිබූ බෙහෙත් පෙති පානය කර තිබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ බෙහෙත් ගබඩාවේ මානසික රෝග සඳහා පාවිච්චි කරන බෙහෙත් සියලුම පෙති මොවුන් මේවා පානය කරලා තියෙනවා. පානය කරන් පස්සේ මොවුන්ගේ හැසිරීම ඉතාම දැඩි ප්‍රචණ්ඩකාරී බවක් ඇති කරගත්තා. ඒ අනුව ඔවුනොවුන් මරාගත්තා. ඔවුනොවුන් ගහගත්තා. මේ සිද්ධියකුත් මේ අවස්ථාවේ බන්ධනාගාරය තුල ඇති වුණා වගේම දල වශයෙන් මේ රෝහලේ මානසික ආතතීන් තියෙන මානසික රෝගීන්ට දෙන පෙති ඒ වගේම නිද්‍රාජනක ඖෂධ 21000කට ආසන්න සංඛ්‍යාවක් පෙති තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙම පෙති මත්ද්‍රව්‍ය භාවිතයට ගන්න අයෙකුට යම් ආකාරයක
ආදේශකයක් හැටියටත් මෙම පෙති භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇයි මෙතරම් පෙති ප්‍රමාණයක්, ඖෂධ ප්‍රමාණයක් විවිධ මානසික රෝග වලට දෙන අයට ලබා දෙන ඖෂධ ඇයි මෙම ස්ථානයේ තිබුණේ? ඒ වගේම මොවුන් මේවට ඇබ්බැහි වුණේ කොහොමද? මේ කියන කාරණා ගැන විශේෂයෙන්ම විමර්ශකයින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙහි හිටපු වෛද්‍ය නිලධාරියෙක්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශකයින්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. මෙතර අදත් මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිසිය සහ විශේෂකාර්ය බලකායෙක්ව එම තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා. රැඳවියන්ගේ ඥාතීන් අදත් බන්ධනාගාරය අසල මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණේ මේ ආකාරයෙන්. මෙතර දඩ මුදල් ගෙවීමට නොහැකිව රිමාන්ඩ් බහරේ සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් පිරිසක් අද 5 වන දිනටත් එහි වහලේ මත නැගී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ තමන්ට ඇප ලබා දෙන්නයි සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. මේ හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක පැවතීම හේතුවෙන් එය සීමා කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා අද නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අද දින අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහතා, අධ්‍යක්ෂ නීති නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන අයවලුන් ගරු නීතිපතිතුමාව ඔහුගේ නිල මැදිරියේදී මුණ ගැසී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. විශේෂයෙන්ම එහිදී අනාවරණය වූයේ ගරු නීතිපතිතුමා විසින් නිකුත් කරන ලද නිර්ණායක මත පදනම්ව මද්ද්‍රව්‍ය සහ එම පනත යටතේ 78 වගන්ති යටතේ නඩු පැවරීම ප්‍රමාණවත් වන්දමින් තවමත් සිදු නොවන නිසා බන්ධනාගාර රැඳවියන් අප මත මුදාහැරීමේ ක්‍රමවේගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් වහාම නිසි ක්‍රමවේදයක් 2020 12 වන දිනට ප්‍රථම සකස් කොට එය ලබන සඳුදා දින ක්‍රියාත්මක කරන ලෙසට නීතිපතිතුමා විසින් පොලිස්පතිවරයා වෙත අද දින ලිඛිත උපදෙස් ලබා දීමක් සිදු කළා. The big story. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජි ක්‍රැකර්. ක්‍රන්චි වෙජි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරීත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම් වලින් ඉවත් කිරීමට තමා දැඩි ලෙස කැපවෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ අද පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්. ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභ්‍යාචනාධිකරණයට පත් කළ නව විනිසුරුවරුන් 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දේවරුම් දුන්නා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 6 දෙනෙක්, අභ්‍යාචනාධිකරණ නව සභාපතිවරයෙක් සහ අභ්‍යාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද දේවරුම් දනු ලැබුවා. අභ්‍යාචනාධිකරණ නව සභාපති ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද දේවරුම් දනු ලැබුවේ අර්ජුන ඔබේසේකර මහතායි. Access to justice must be transparent if the people are to have confidence and faith in the judicial system. As judges, the people look to you to uphold the immense dignities of your high office, to discharge your duties with integrity and independence, and to ensure that justice is dispensed equitably to all. In this context, it is a matter of some concern that there has been an onslaught on the dignity and independence of legal systems. I am deeply committed to supporting the independence of the judiciary and ensuring that its functioning is free of politicization and other forms of interference. We as a government stand prepared to support you in every way necessary to achieve the objective of administering an efficient, equitable and independent judicial system. කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙකු අද අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 24000 ඉක්මවා තිබෙනවා.
මේ අතර කොවිඩ් දෙවන රැල්ලේ පළමු ආසාදිතයා වාර්තා වූ දිවුලපිටියෙන් මාස 2කට පමණ පසුත් ආසාදිතින් වාර්තා වන අතර ඊයේ එම ප්‍රදේශයෙන් ආසාදිතින් 35 දෙනෙකු හඳුනා ගැනුණා. COVID-19 ආසාදිතයන් 503 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර දිස්ත්‍රික්ක 14කින් එම ආසාදිතයන් වාර්තා වුණා. ඒ අතරට කොළඹින් 147 දෙනෙකු, ගම්පහින් 130 දෙනෙකු, මහනුවරින් 41 දෙනෙකු, අම්පාර සහ කළුතරින් 28 දෙනෙකු බැගින් රත්නපුරින් 25 දෙනෙකු, පුත්තලමින් 19 දෙනෙකු, යාපනයෙන් 11 දෙනෙකු සහ කුරුණෑගලින් 10 දෙනෙකු අයත්. කොවිඩ් දෙවන රැල්ලේ පළමු ආසාදිත කාන්තාව වාර්තා වූ දිවුලපිටිය ප්‍රදේශයෙන් නව ආසාදිතයන් 35 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. ඉකුත් සෙනසුරාදා අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණ 202ක් අතරින් මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SAUT කුලතිලක මහතා සඳහන් කළේ. මේ අනුව කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වී දින 58කට පසුවත් දිවුලපිටියෙන් තවදුරටත් ආසාදිතයන් හමුවීම විශේෂත්වයක්. ඊයේ දවස් තුල වාර්තා වෙච්ච රෝගීන් 35 දෙනා අතරින් 20 දෙනෙක් ප්‍රජාව තුලින් මතුවෙච්ච රෝගීන්. ඒ 20 දෙනාගේ මූලාශ්‍රයන් සොයා ගැනීමේ යම්කිසි අපහසුතාවයක් පවතිනවා. ඒ අනුව දිවුලපිටියේ ප්‍රජාව තුල මේ වෙනකොට රෝගීන් විශාල වශයෙන් ඉන්නවා කියන එක අපි විශ්වාස කරනවා. මේ අතර හුදකලා තත්ත්වයට පත් කර තිබෙන බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ 600 දෙනෙකු ශනික ප්‍රතිදේහජනක සහ PCR පරීක්ෂණ වලට අද යොමු කෙරුණා. ඒ අතරින් 350 දෙනෙකුගේ ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණ වලින් 76 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළා. බගවන්තලාව බොගවාන ලින්ස්ටඩ් වතුයායේ එකම පවුලේ 5 දෙනෙකු ඇතුළු 6 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. ඔවුන් සියලු දෙනාම බම්බලපිටිය සිට වතුකරයට පැමිණි මුල් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් වනවා. ආසාදිතයන් අතර බගවන්තලාව සෙන් මේරිස් දෙමළ මහාවිද්‍යාලයේ සිසුවෙකුද වන බැවින් සිසුවියන් 11 දෙනෙකුද ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. මේ අතර ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් නව ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම කොට්ටාශයෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 102 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් බහුතරයක් දිවුරුම් පිටිය ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්. එම ඇඟලුම් ආයතනයේ PCR පරීක්ෂණ වාර්තා 500ක් පමණ ලැබීමට නියමිත බවද සෞඛ්‍ය අංශය සඳහන් කළා. අවදානම් හඳුනා ගැනීම සඳහා කරන ප්‍රධානම පරීක්ෂණය තමයි PCR පරීක්ෂණය. අපි කිව්වා නිවැරදි තීන්දුව වලට කාර්යක්ෂම වෙලෙන්න නම් පැය 24ක් ඇතුළත ප්‍රතිඵල ලැබිය යුතුයි කියලා. නමුත් තාමත් මේ පැය 48 සීමාවෙන් එහා පැත්තේ ප්‍රතිඵල ලැබෙන අවස්ථා ගණනාවක් සම්බන්ධයෙන් අපිට පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඒතකොට විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් පවතින තත්ත්වය තාමත් අසතුටුදායකයි කියන ගොඩේ තමයි අපිට තියන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද ගන්න සාම්පල් වල ප්‍රතිඵල සතියක් ගිහිල්ලා නම් අටලොගම එන්නේ. අපි කොහොමද තත්ත්වය කළමනාකරණය කරන්නේ? සෞඛ්‍ය කාර්ය මණ්ඩලේ මහන්සි වෙලා ගන්න ජෛව පටල සාම්පල් වල මේ යොදන ශ්‍රමය, ධනය, කාලය අපතේ යාමක් වෙනවා මේ විදිහට ප්‍රමාද වෙලා පරීක්ෂණ වාර්තා ලැබීම. මේකේ අනිත් කතාව තමයි මේ කළුතර මෙච්චර රෝගීන් වාර්තා වෙනකොට තාම කළුතරට PCR රසායනාගාරයක් නැහැ. කුරුණෑගල රසායනාගාරයක් නැහැ. කෑගල්ල දිස්ත්‍රික්කයට රසායනාගාරයක් නැහැ. අඩුම ගානේ කොළඹ ජාතික රෝහල තුල ලැබ් එකක් ස්ථාපිත කරලා නැහැ. මේ අතර මිල්ලනිය ප්‍රදේශයේ පුද්ගලයෙකු උණ රෝගී තත්ත්වයක් ඇති බව පවසා මහමංකරණයේ සිටියේදී ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකින් අනතුරුව සුවසැරිය ගිලන් රථයක් මගින් රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේ මෙලෙසය. මෙයාගේ නමය උඩ කියන්නේ නැහැ, ගම කොහෙද කියලා කියන්නේ නැහැ. කියලා හැමතැනම ඇදලා කරලා තියෙන මේකයි තියෙන අපිට බය තියෙන මොකුත් නෑ. මොකද අවදානමන්නේ. තවත් මරණ දෙකක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙරදිනේ ගලහ ප්‍රදේශයේ පදිංචිව සිටි 72 වර්ධි පුද්ගලයෙකු ඉකුත් 27 වනදා පෙරදිනේ ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මේ ගොස් තිබූ අතර අදිරුදර පීඩනය, දියවැඩියාව සහ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ඔහුගේ මරණයට හේතුවයි. මේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මරණය වෙනවා. කෙසේ වෙතත් මෙම මියගේ පුද්ගලයාගේ දේහය භූමදානයට ඉඩ නොදෙන්නේ නම් ආදාහනය සඳහා යන වියදම් දැරීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි අද දෙරණට වාර්තා වුණා. මේ අතර බණ්ඩාරගම අටලුගම පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක් ඉකුත් නොවැම්බර් 28 වනදා නිවසේදීම මිය ගොස් ඇති අතර ඇගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 සමග උග්‍ර වූ අදිරුදර පීඩනය, දියවැඩියාව සහ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාමයි. මේ ඥාතීන් එන්න බෑ කියනවද? ඔවුන් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා දැනට මේ මරණය ලබා ගැනීම. අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් අරගෙන අවසන් කටයුතු කරන්නට දැනට සිදු වෙලා තියෙනවා. මෙවන් පසුබිමක ඥාතීන් හා බාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ් ආසාදිතව මියගේ පුද්ගලයන්ගේ දේහයන් රජය වියදමින් ආදාහනය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ සඳහා වන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් ලබා දිය යුතු වෙනවා.
මේ අතර කොවිඩ් ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා. මෙම පෙත්සම් ගොනු කර තිබුණේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශ්ව 11ක් විසින්. දෙදහස් 21 ජනවාරි 18 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස්ස සාමාන්‍ය පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට අද එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ නැවත විභාගය පැවැත්වන දිනය විභාගය ආරම්භ වීමට සති 6කට පෙර ප්‍රකාශයට පත් කරන බවයි. පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ දැනට අපි දින නියම කරලා තිබෙනවා. 2021 ජනවාරි 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා. මේ රටේ සමස්තයක් හැටියට පාසල් තිබෙනවා 10165. ඒ පාසල් වලින් දැනට විවෘත කරලා පන්ති පවත්වාගෙන යන්නේ පාසල් දල වශයෙන් 5100ක. එතකොට 11 වන ශ්‍රේණියේ පන්ති වලට යන්න පුළුවන් වන්නේ ශිෂ්‍යයන් භාගයකට පමණයි. එහෙනම් මේ විභාගය දැන් නියම කරලා තිබෙන දින වකවානුව තුල පැවැත්වීම අසාධාරණයි කියලා මම විශ්වාස කරනවා. අද පවතින තත්ත්වය තුල සුදුසු තීරණය වන්නේ ඒ විභාගය ටිකක් කල් දැමීම. සතිය දෙකෙන් දෙකට මේ තත්ත්වය සමාලෝචනය කරලා හැකියතාක් ඉක්මනින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට අපි උත්සාහ දරනවා. ඒ වගේම මම පැහැදිලිව ප්‍රකාශ කරනවා අපි අලුත් දිනය තීරණය කිරීමේදී අවම වශයෙන් විභාග අපේක්ෂකයන්ට සති 6ක කාලයක් ලබා දෙනවා. COVID-19 වෛරසයට එරෙහිව දේශීයව නිෂ්පාදනය කළ ඖෂධය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙනවා. කොවිඩ් මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය අද රැස් වූ අවස්ථාවේදී දේශීය ඖෂධය පිළිබඳ සායනික පරීක්ෂණ කටයුතු සිදු කිරීම ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පවරා තිබෙනවා. COVID-19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වූ බව පසුගිය 29 වෙනිදා අද දෙරණ රටට අනාවරණ කළා. දින 3ක් ඖෂධ ලබා දීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණ වලින් අනතුරුව රෝගීන්ගේ සිරුරෙන් කොවිඩ් වෛරසය විනාශ වන බව පළමු සහ දෙවන පරීක්ෂණ වලින් තහවුරු කර ගැනීමට එම වෛද්‍යවරුන්ට හැකි වුණා. එවැනි පසුබිමක කොවිඩ් මර්ධනය සඳහා දේශීය වෙද මහතුන් විසින් සිදු කළ පරීක්ෂණ පිළිබඳව සොයා බැලීමට නාවින්න ආයුර්වේද පරීක්ෂණ ආයතනය අද පියවරගත් අතර එම අවස්ථාවටද ධම්මික බණ්ඩාර මහතා සහභාගී වුණා. ඉන් අනතුරුව දේශීය වෛද්‍ය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා සහ කොවිඩ් මර්ධනය සඳහා දේශීය ඖෂධයක් සොයාගත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට සහභාගී වුණා. හිතන්නේ මම මාර්තු මාසේ ඉඳන් ඖෂධ හදලා දුන්නා මේ බේත බීලා කිසිම කෙනෙකුට වෙනත් ආසාදනයක් හැදෙන්නේ නැහැ කියලා. ඔබතුමා මේ බේත බොන්න ඔබතුමාට ජීවිත කාලයට ආයි මේ වෛරසය හැදෙන්නේ නැහැ. ජීවිත කාලෙටම සත්‍යකින් සාමාන්‍ය කෙනෙකුට මේ සැහැන්දෙන් එක ගානේ උදේ හවස දවස් දෙකක් ඒ වගේමයි රෝගී හැදුන කෙනෙක් ඉන්නවා නම් එයාට මේ සැහැන්දෙන් එක ගානේ උදේ හවස දවස් 3ක්. එක බෙහෙත් බෝතලයක සාමාන්‍යයෙන් වටිනාකම කොච්චරක් විතර වෙනවද? අපිට ඒකේ මුදල වැය වෙනවා ශ්‍රමය නැතුව මුදල වැය වෙනවා රුපියල් 6500ක් විතර. ඒතර බෝතලයක් කී දෙනෙකුට බොන්න පුළුවන්? ලෙඩ හැදුන කෙනෙක් ආයෙත් නම් 15 දෙනෙකුට බොන්න පුළුවන්. ඔබතුමාලත් අද මට මෙතෙන්ට කැඳවලා මේ දෙරණ ආයතනට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ ඖෂධය දීලා මේ රට මුදවා ගන්න ඔබතුමාලත් මේ කරන මෙහෙවරට. කොහොමද මොකද්ද ලබා දෙන තල්ලුව රජයක් විදියට? අනිවාර්යෙන් හෙට හවස 2කට අපි සෞඛ්‍ය අමාත්‍යමේගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශවල බලධාරීන් සමග මෙවැනි සාකච්ඡාවක් මේ ඖෂධ වර්ගය පිළිබඳවම සාකච්ඡා කරන්න වෙලා වෙන් කරගෙන තියෙනවා. එවැනි පසුබිමක මෙම පරීක්ෂණය පිළිබඳව අද කොවිඩ් මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා මෙම දේශීය ඖෂධය පිළිබඳව ඉදිරි පරීක්ෂණ කටයුතු ඖෂධ නිෂ්පාදන නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමර මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදු කරන ලෙස උපදෙස් ලබා දුන්නා. ඊට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහාය දක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා. නාසයේ ස්නායු සෛල ඔස්සේ කොරෝනා වෛරසයට මොළය වෙත ගමන් කළ හැකි බව ජර්මානු පර්යේෂකයින් පිරිසක් සොයාගෙන තිබෙනවා. මේ අතර සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව අද 6 කෝටි 37 ලක්ෂ ඉක්මවා ගියා.
සිදුවී ඇති සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 14,77,000 ඉක්මවනවා. කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමට ලක්ව ඇති අමරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 1,40,00,000කට ආසන්න වී තිබෙනවා. කොවිඩ් වසංගතය තුරන් කළ පසුව වුවත් ජනතාව තුළ එහි බලපෑම පවතුන ඇති බවයි එරට ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆෝචි පවසන්නේ. කොවිඩ් මරණ ඉහළ යාමත් සමග මලසිරුරු ආදාහනාගාර වෙත රැගෙන යාම ඇතුළු මෘතදේහ කළමනාකරණ කටයුතු සඳහා හමුදා සෙබලියන් යෙදවීමට නේපාල බලධාරීන් පියවරගෙන තිබෙනවා. ගතානුගතික මතදරන රටක් වන නේපාලය මෙවැනි පියවරකට එළඹීම කැපී පෙනෙන සිදුවීමක්. කොවිඩ් දෙවන රැල්ල පාලනයට එංගලන්තය වසාදමා තිබූ කාලය තුළ වෛරසය ආසාදනය 30%කින් පමණ පහළ ගොස් ඇති බව ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලය සිදු කළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනා ගැනීම සඳහා යොදා ගැනෙන ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ පුද්ගලිකාංශ ආයතන සඳහා සිදු කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද නිකුත් කෙරුණා. ඒ අනුව දිවයිනේ පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව මෙය භාවිත කළ හැකි වනවා. කොවිඩ් වසංගතයේ ආරම්භයත් සමග ලෝක සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වූ කරුණක් වූයේ මෙම වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියයි. එම ව්‍යාප්ති වේගය අවම කිරීමට නම් රෝගීන් හඳුනා ගැනීමද වේගවත් වේ යුතු බවයි ලෝක සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්නේ. ඒ සඳහා වැදගත් පරීක්ෂාවක් ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනුමත කළා. WHO issued the first emergency use listing for a quality antigen-based rapid diagnostic test. එමෙන්ම වෛරස වේදය පිළිබඳ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා පසුගියදා පැවසුවේද කොවිඩ් ව්‍යාප්ත කිරීමේ හැකියාව ඇති ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා වඩාත් යෝග්‍යතම පරීක්ෂණය ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය බවයි. So the correlation of the antigen test with infectiousness is much better, particularly the ones that have been approved by WHO are much better. ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාව මගින් මිනිත්තු 20ක් වැනි කෙටි කාලයක් තුළ කොවිඩ් ආසාදිතයන් හඳුනාගත හැකි අතර ඒ සඳහා වැයවන මුදලද PCR පරීක්ෂණයට සාපේක්ෂව අඩු වගයක පවතිනවා. මෙරටද වෛරස ව්‍යාප්තිය උග්‍රවීමත් සමග ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළා. ඒ අනුව මෙරට පුද්ගලිකාංශයේද ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමට පියවර ගත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසුවයි. කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට පුද්ගලිකාංශයේ ආයතනවලට අවස්ථාව ලබා දෙමින් ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද නිකුත් කරනු ලැබුවා. එනුව පුද්ගලික ආයතන තුළට සේවකයන් ඇතුළු වීමේදී දෛනිකව සිදු කරන පරීක්ෂා කිරීම අතරතුර කොවිඩ් ආසාදිතයෙකු බවට සැකසහිත රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් එවැනි පුද්ගලයන් ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කර යුතු වනවා. ආසාදිත බව තහවුරු වන්නේ නම් අදාළ අංශ දැනුවත් කර ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. ආයතනයක කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කළ හැකියි. ඊට අමතරව ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවතින කර්මාන්ත ශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ මත PCR පරීක්ෂණ සිදු කළ යුතු අතර යම් කර්මාන්ත ශාලාවක් කොවිඩ් අධි අවදානම් කලාපයක පිහිටා ඇතනම් ප්‍රදේශයේ වසංගත රෝග විද්‍යාඥයෙකුගේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපදෙස් අනුව එහි සේවක පිරිසෙන් 10% දක්වා පිරිසකට ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා සිදු කළ හැකියි. ඉතාම සාර්ථක මට්ටමින් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක මේ වෙනකොට රෝගය හඳුනා ගැනීම සඳහා විශේෂයෙන්ම රෝග බෝ කරන අය හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් චක්‍රලේඛනයක් නිකුත් කරා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක අපගේ කර්මාන්තශාලාවල ඉන්න අවදානම් තත්ත්වයේ ඉන්න රෝගීන් හඳුනා ගැනීම සඳහා වෙන් කිරීමට ඒ වගේම පෞද්ගලික රෝහල් වල සායන කටයුතු වලට ඒ වගේම ඔපරේෂන් කටයුතු වලට ඒ වගේම එම රෝගීන්ගේ තීරණ ගැනීමේ පහසුව සඳහා පෞද්ගලික අංශයේ රෝහල් වලටත් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක පාවිච්චි කිරීමේ අවසරය ලබා දුන්නා. ගයිඩ්ලයින් එක අනුවම මේක ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලීම කරනවා. ක්‍රිකට් ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියා වූ රංජන්ද සිල්වා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා අබුඩාබියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු උදර්පණ නීති යටතේ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. දැන් තවත් පුවත් කිහිපයක්.
දෙවයිනට ගිනිකොන දෙසින් ඇති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව සුළුකුණාට තත්ත්වයක් ඇති වී මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට හෙට සවස් කාලයේදී ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දීවර හා නාවික කටයුතුවල තුරුලිය දෙන්න එපා. අපේක්ෂා කරන සුළුකුණාට තත්ත්වයට පෙර දීවරයන් සේ යාත්‍රා ගොඩබිම් මාර්ග වෙත ගෙනවිත් ඇති අයුරු මෙලෙස දක්නට ලැබුණා. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය සඳහන් කළා. කොළඹ වරායේ ජයබහලුම් පර්යන්තයේ පස්වන අදියර වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා. This is a news alert from Ada Verana 24. මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 122ක් ලෙස සටහන් වනවා. This is a news alert from Ada Verana 24. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. මීළඟට දෙරණ වාද පිටි. සුබ රාත්‍රියක්.